තෙරක් නොමැති කාවි සසරේ මහා බාඹු කාවියා විතරේ. මුනිදාස කුමාරතුංගයාණන් විසින් මේ විදිහට ප්‍රකාශ කළේ කවියෙකුගේ පරිකල්පනයට සීමා මායිම් කිසිවක් නොමැති බව. ශ්‍රී ලංකාවේ සාහිත්‍යකරුවන් අතර විප්ලවකාරී ස්වරූපයක් ගත්ත නිර්මාණකරුවෙක් තමයි සිරි ගුණසිංහ කියන සාහිත්‍යකරුවාණන් හඳුනාගෙන තියෙන්නේ. එවැනි නිර්වචනයක් සපයන ඉදිරි වීර සරච්චන්ද්‍රයාණන් සිරි ගුණසිංහ කවියා අපට හඳුන්වා දෙන්නේ විප්ලවකාරී ස්වරූපයෙන් සිදුහත් චරිතය විවරණය කළ පළමු සිංහල නිර්මාණකාරයා වශයෙන්. මේ විදිහට සිරි ගුණසිංහ කවියා විප්ලවකාරී ස්වරූපයෙන් පිනී සිටියේ සාහිත්‍යකරණයේ යෙදුනේ රැඩිකල් වීමට නෙමෙයි. සිදුහත් කුමාරයා ගිහිගේ අතහැර යාමේදී අබිනික්මන් කිරීමේදී සිතෙහි නැගුණා වූ ඒ ගැඹුරු සිතිවිලි නිරූපණයට, ඒ කියන්නේ මහා උසස් බුද්ධිමතෙකුගේ සත්‍ය සොයා යාමේ සිතිවිලි දහමය නිරූපණය කිරීමට භාෂාව යොදා ගැනීම ඊටාම භයානක ක්‍රියාවලියක්. ඒකට හේතුව තමයි එවැනි ගැඹුරු සිතිවිලි, ඒ කියන්නේ නිර්වාණය, සංසාරය, අවිද්‍යාව වගේ ගැඹුරු සංකල්පයන් භාෂාව ඇසුරින් ගවේෂණය කිරීමට, සොයා බැලීමට හඹා යාම ඊටාම අසීරු, ඒ වගේම ඊටාම දුෂ්කර කාර්යයක්. ඉතින් මේ දුෂ්කර කාර්ය ජය ගැනීමට ගත් වෑයමේදී සිරි ගුණසිංහයන්ට මේ සම්මත භාෂා රටාව, ඒ කියන්නේ එලිසම ඡන්දස් අනුගමනය කරමින් ඒ සම්මත සාම්ප්‍රදායික කවි රටාව අනුගමනය කිරීමට ගියා නම් මේ ගැඹුරු සංකල්පයන් නිරූපණය කිරීමට සිරි ගුණසිංහ කවියා අපොහොසත් වන්නට තිබුණා. ඉතින් ඒ නිසා තමයි මේ සිරි ගුණසිංහ කවියාණන් විසින් මේ විදිහට විප්ලවකාරී ස්වරූපයෙන් නිදහසාර නිසඳස් කවි ආකෘතිය යොදාගෙන මේ අබිනික්මන නැමැති පද්‍ය පන්තිය නිරූපණය කරන්නේ. මේ ආකාරයට පුරාණෝක්තියක් පාදක කරගෙන තම ජීවිතය හැරයාමේ සාමාන්‍ය පෘථග්ජන මනසක සිතිවිලි ක්‍රියාත්මක වන ආකාරය නිරූපණය කිරීම සඳහා සිරි ගුණසිංහ කවියාණන් අබිනික්මන පද්‍ය පන්තියේ වස්තු විෂය කරගත්තේ සක්විති රජෙකුට ලැබෙන්නට තිබෙන කාමභෝගී ජීවිතයක් ගෙවමින් සිටි සිදුහත් කුමාරයා බුද්ධත්වයේ ලැබීමට පෙර එම සියලු සැප සම්පත් අත්හැර යාමට සූදානම් වන මොහොතේ සිදුහත් කුමරුගේ සිතෙහි ඇති වූ සිතිවිලි වලින් අංශු මාත්‍රයක් විවරණය කිරීම සඳහා මේ කියන විදිහට පුරාණෝක්තියක් වස්තු විෂය කරගෙන මේ අබිනික්මන කියන පද්‍ය පන්තිය නිරූපණය කළ සිරි ගුණසිංහ කවියාගේ ජීවන දෘෂ්ටිය විදිහට අපිට මේ පද්‍ය පන්තිය පුරාවට හඳුනා ගන්නට ලැබෙන්නේ මිනිස් මනසේ සිතිවිලි ඒකීයව තබා ගැනීමේ දුෂ්කරතාව. එහෙම නැත්නම් ජීවිතය කෙරෙහි මිනිස් මනසෙහි තිබෙන බැඳියාව සහ එය අත්හැර යාමේදී මිනිස් මනසක ඇතිවන වේදනාකාරී, ඒ වගේම දෙපැත්තට දෝලණය වන ආකාරයේ සිතිවිලි දාමේ නිරූපණය කිරීම සඳහා දුර බැහැර ගමනක්ය, දුක් පිරුණු ගමනක්ය, අඳුරකින් අඳුරකට මාරු වුණු ගමනක්ය. සිදුහත් බෝධිසත්වයන් වහන්සේ මේ සංසාර දුකින් අත මිදීම සඳහා, සත්‍ය සෙවීම සඳහා ඒ ආරම්භ කළා වූ ගමනේ දිග අපිට මෙතෙකයි කියලා කියන්නට බෑ. ඒ නිසා තමයි කවියා මේ බව දුර බැහැර ගමනක් කියලා සඳහන් කරේ. ඒ වගේම දුක් පිරුණු ගමනක්. මේක මහා සැප සම්පත් අනුභව කරමින් සැපසේ ගලාගෙන ආපු ගමනක් නෙවෙයි. මේ දිගු ගමන තුල විවිධ නිന്ദා අපහාස මහා දුක්ඛිත අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුහත් බෝධිසත්වයන් වහන්සේට සිද්ධ වුණා. උදාහරණයක් විදිහට අපි කවුරුත් හොඳින් දැන හඳුනන කුස ජාතකය ගත්තාම එහි සඳහන් වෙනවා ඒ කුස රජතුමා විදිහට උපත ලබන බෝධිසත්වයන් වහන්සේ තමාගේ පාරමී දම් පිරීමේ කැපකිරීම නිසාම විවිධාකාරයේ දුෂ්කරතාවන්ට මැදිවන ආකාරය. ඒ වගේම වෙස්සන්තර ජාතකයේදී තමාගේ අඹදරුවන් දන් දෙන අවස්ථාව වගේ බොහෝ දුක්ඛිත අත්දැකීම් වලට බෝධිසත්වයන් වහන්සේ පෙර ආත්ම භවයන් වලදී බොහෝ කැපකිරීම සිද්ධ කළා.
ඉතින් ඒ නිසා කියනවා කවියා දුක් පිරුණ ගමනක්ය. මේ කියන අදහස් සියල්ල කැටි කරපු මේ වචන 3-4 තුලින් කවියා මේ විදිහට ඉදිරිපත් කරන්නේ ඇත්තටම මනා ප්‍රතිභාවකින් පිරිපුන් කවියෙකු විදිහට. එහෙම ප්‍රතිභාවක් නොතිබුණා නම් මෙවැනි අදහස් බොහෝමයක් කැටි කරගත්ත වචන කීපයක් තුලින් මේ අදහස ප්‍රේක්ෂකයාට දෙන්නට පුද්ගලයෙකුට නොහැකි. ඉතින් ඒ නිසා මනා ප්‍රතිභාවකින් යුක්ත මනා පද සංඝටනාවේ හැකියාවකින් යුක්ත පුද්ගලයෙක් තමයි මේ සිරි ගුණසිංහ කියන කවියා නන්. ඉතින් මේ විදිහට ආවා වූ සංසාර ගමනේ අවසන් ආත්ම භාවයේදී ඒ කියන්නේ මේ සිද්ධාර්ථ කුමාරයා විදිහට උප්පත්තිය ලැබලා දැන් අබිනික්මන් කරන අවස්ථාවේදී ඒ ගිහි ජීවිතය අතහැර යන්නේ තමා සිටින්නේ අඳුරකැයි වැටහුණු නිසා. ඒකට හේතුව තමයි තව දින 7කින් සිද්ධාර්ථ කුමාරයා සක්විති රජකම ලැබීමට සූදානමින් සිටිය කුමාරයෙක්. ඉතින් ඒ නිසා සියලු සැප සම්පත් ප්‍රිය රජතුමා වන සුද්ධෝදන රජතුමා විසින් සකසලා තිබ්බේ සිදුහත් කුමාරයාට කිසිම දුකක් දෝමනස්සයක් අත්විඳින්නට හැකි වෙන පරිසරයක් සුද්ධෝදන රජතුමා සකසලා තිබ්බේ නැහැ. මේ සියල්ල සිදුහත් කුමාරයාගෙන් ආවරණය කරලා තමයි තිබ්බේ. නමුත් සිදුහත් කුමාරයාගේ වාසනාවකට සිදුහත් කුමාරයාට යන්නට ලැබෙනවා උයන් කෙලි සඳහා. මේ උයන් කෙලි සඳහා එක්වන තමා සමග එකම දවසේ ඉපදුනා වූ කාන්තකස්වයා සහ චන්න නැමැති තමාගේ මිතුරා තමා සමග නිතරම එකට ගැවසෙන පුද්ගලයා මේ සිදුහත් කුමාරයා සමග නිතරම සිටිනවා. ඉතින් මේ චන්නකින් ඕනම ප්‍රශ්නයක් විසඳීම තමයි සිදුහත් කුමාරයාගේ පුරුද්ද වුණේ. සතර පෙර නිමිති දකින අවස්ථාවේ ලෙඩෙක් දැක්කම, මහල්ලෙක් දැක්කම, මලමිනියක් දැක්කම සිදුහත් කුමාරයා චන්නකින් විමසනවා මේ කවුද? මේ ස්වාමිනී මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් ඇයි පැවසූ අවස්ථාවල මෙහෙම වෙන්නේ ඇයි? මේවා මට සිද්ධ වෙනවාද කියන ප්‍රශ්නේදී තමයි සිදුහත් කුමාරයාගේ ඥානය අවදි වෙන්නේ. එදා පටන් වික්ෂිප්තව සිටින සිදුහත් කුමාරයා පැවිදි රුවණක් දැකීමෙන් ඒ සාන්ත ස්වරූපය දැකීමෙන් සිතේ අදිෂ්ඨාන කරගන්නවා මේ දුකින් අත මිදී ආ යුතුයි කියලා. මේ ආරම්භයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අබිනිෂ්ක්‍රමණය කරන්නේ. ඉතින් මේ ජීවිතය කාමභෝගී ජීවිතය අඳුරක් විදිහට දකිමින් තමයි එහෙම නැත්නම් මේ කාමභෝගී ජීවිතය අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඒ කියන්නේ මේ සත්‍ය පිළිබඳව වැටහීමකින් තොරව පවතින මානසික මට්ටමට තමයි අවිද්‍යාව කියන්නේ. ඉතින් අවිද්‍යාව නැමැති අඳුරින් එළියට එන්නට තමයි සිදුහත් කුමාරයා අබිනික්මන් කරන්නේ. අබිනික්මන් කරාට ඔහු උතෙන්නේ තවත් අඳුරකට. දැන් මෙතන ප්‍රබල අදහසක් මේ කවියා නිරූපණය. මේ කාමභෝගී ජීවිතයක් ගත කරමින් අවිද්‍යා අන්ධකාරයේ සිටි සිදුහත් කුමාරයා ඒ ගිහිගේ අතහැරලා ඇවිල්ලා තවුස්දම් පුරන අවදීදී හමු වෙනවා විවිධ ගුරුවරුන්. ඒ ගුරුවරුන්ගෙන් සහ වෙනත් කිසිදු අයෙකුගෙන් ඔහුට එළියක් ලැබෙන්නේ නැහැ. මේ නිවන පිළිබඳව අදහසක් දැනගන්නට කෙනෙක් නැහැ. ඒ නිසා සිදුහත් බෝධිසත්වයන් වහන්සේ ගිහි ජීවිතේ නික්ම ආවාට ඔහුට පැහැදිලි ආලෝකයක් නැතුව ඔහු අතරමං වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ අඳුරකින් අඳුරකට මාරුණු ගමනක් විදිහට සඳහන් කළේ. අඳුර සමග පොර බදමින් විඩාවේ හඬ නිහඬ කරන් සැලෙන මසේ හති පෙරමින් පැමිණියේ මේ විකාරෙන් ගෙවාගෙන දුරු කතර. දැන් මෙතන සඳහන් කරනවා මේ ගමන එන්නේ විකාරෙන් බව. ඒ කියන්නේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේට නිශ්චිත භාවයක් නැහැ. පැහැදිලි භාවයක් නැහැ. අඳුර සමග පොර බදමින් මේ අවිද්‍යාවත් සමග මහා පොරබැදීමක් කරන්නට සිදු වෙනවා. දැන් අපි දන්න පොරබැදීම තමයි ශාරීරිකව දෙදෙනෙකු අතර එහෙම නැත්නම් සත්තුන් අතර අපිට ඇහැට දකින්නට ලැබෙන පොරබැදීම. නමුත් මෙතන සඳහන් කරන පොරබැදීම එය නෙමෙයි. මිනිසෙකුගේ සිත තුළ ඇතිවෙන්නා වූ යහපත් සහ අයහපත් සිතිවිලි අතර ඇතිවෙන්නා වූ ගැටීම. දැන් සිදුහත් කුමාරයාට මෙතන තියෙන ගැටීම තමයි තමාගේ ගිහි ජීවිතයෙන් වෙන්ව යා යුතුයි. ඒ වගේම තමයි මේ වෙන්ව යාමෙන් මේ සැප අතහැරීමෙන් ඊට වඩා උතුම් සැපයක් තමාට ලැබේද කියන අවිනිශ්චිතභාවයක් සිදුහත් කුමාරයාගේ හිතේ තියෙනවා. ඉතින් මේ ගිහිගේ පැත්තට තියෙන ඇදීමයි නිවන පැත්තට තියෙන ඇදීමයි
මේ විදිහට දෙපැත්තකට මේ සිතිවිලි අදින ගතියක් මේ අවස්ථාවේ සිදුහත් කුමාරයාගේ සිත තුළ තිබුණායයි සිරිගුණසිංහ කවියාණන් පාඨකයාට ඉදිරිපත් කරනවා. දැන් මෙතනින් අපිට පැහැදිලි වෙන්නේ මොකද්ද? සිරිගුණසිංහ කවියා උත්සාහ ගන්නවා මෙවන් අවස්ථාවක සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකුගේ ඇති වෙන සිතිවිලි ආකාරයෙන් තමයි මේ අවස්ථාවේ සිදුහත් කුමාරයාගේ මනස නිරූපණය කිරීමට කවියා උත්සාහ කරන්නේ. නැත්තම් මේ අත්දැකීම පොදු සමාජයට සාධාරණ වෙන්නේ නැති නිසා. ඉතින් ඒක තමයි මේ සිරිගුණසිංහ කවියාගේ විශේෂත්වය. අර සාම්ප්‍රදායික ආගමික මුහුණුවරින් මදකට ඔහු සාමාන්‍ය ජීවිතයත් එක්ක මේ අත්දැකීම බද්ධ කරනවා. නේරංජරාවෙන් එගොඩ වෙන්න විමසමින් සිහිනයක් ඇත එගොඩ සුදු සිනාවෙන් පිරුණු. දැන් සිදුහත් කුමාරයා ආවේ මොකටද? මේ නේරංජරාවෙන් එගොඩ ගිහිල්ලා ඒ එගොඩ තියෙන සුදු සිනහාවෙන් පිරුණු ඒ සිහිනය සැබෑවක් කරගන්න. මොකද්ද මේ සුදු සිනහාවෙන් පිරුණු සිහිනය? අපි දන්නවා මේ සුදු කියන ඒ වගේම මේ සිනහාව කියන වචන කාව්‍ය ලෝකේ නිරන්තරයෙන් භාවිතා කරන්නේ පාරිශුද්ධත්වය. එහෙම නැත්නම් සාන්තභාවය නිරූපණය කිරීම සඳහා. මෙතනදිත් කවියා නිර්වාණයෙහි පවතිනා වූ පාරිශුද්ධත්වය, නිර්වාණයෙහි පවතිනා වූ සාන්තභාවය නිරූපණය කිරීමට කවියා යොදාගත් වචන තමයි මේ සුදු සිනහාවෙන් පිරුණු කියන්නේ. මේ නිවන සංකේතවත් කරමින් ප්‍රබල විදිහට කවියා භාෂාව යොදාගත් අවස්ථාවලට නිදසුන් තමයි මේ අපිට හමු වෙන්නේ. ඒ වගේම තමයි ශාන්ත රසය නිරූපණය කිරීමට මේ සුදු සිනහාව කියන වචන යොදාගත්තේ. ඉතින් මේ කියන නිර්වාණය ලබා ගැනීමේ පරම අදිෂ්ඨානයෙන් තමයි සිදුහත් කුමාරයා මේ නේරංජරාවෙන් එගොඩ වෙන්න මේ දුරුකතර ගෙවාගෙන යන්නේ. මේ යන ගමනේදී ඉඳ හිට කිසිවෙක් හිටගෙන කන්දක පඬිහුළු අත්තෙන් දුන්නත් එලියක්. දැන් එලියක් දෙනවා. නමුත් ඒ එලිය හුළු අත්තෙන් දෙන එලියක් වගේ. ඒ කියන්නේ මේ සිදුහත් කුමාරයාට හමු වෙච්ච ආලාර කාලාම උද්දකාරාම පුත්තවැනි පඬිවරුන් ගෙන් ඉගෙන ගන්න සත්‍ය පිළිබඳව කරුණු තමයි මේ එලිය කියලා සඳහන් කළේ. මේ පඬිහුළු අත්තෙන් කියන්නේ ඔය ආලාර කාලාම උද්දකාරාම වැනි ගුරුවරුන්. නමුත් මොවුන්ගෙන් ලැබෙන්නේ කණාමැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යා ආකාශයේ මොහොතින් නැවතත් අඳුරින් වැසී යන ආලෝකයක්. මේ කියන්නේ කුමක් ගැනද? ඊටාම කල්පනාවෙන් නිවි සැනසille මේ කරුණු විමසා ගත යුතුය. දැන් මෙතන සඳහන් කරන මේ පඬිහුළු අත්තෙන් කියන මේ නවමු ප්‍රබල, ඒ කියන්නේ මේ අලුත්ම වෙනත් කවියන් මෙතෙක්කල් යොදා නොගත්ත ප්‍රබල රූපකයක් තමයි මේ පඬිහුළු අත්ත කියන්නේ. මේ පඬිහුළු අත්ත කියන රූපකයෙන් කවියා පවසන්නේ, එහෙම නැත්නම් ධ්වනිත කරන්නේ විශාල අදහසක්, විශාල ඉතිහාසයක් තමයි මේ අවස්ථාවේ කවියා මේ පුංචි වචන දෙක තුනකින් ප්‍රකාශ කරන්නේ. මේක තමයි ප්‍රතිභා සම්පන්න කවියෙකුගේ භාෂා භාවිතයේ අපූර්වත්වය හෙළි කරන අවස්ථාව. දැන් මෙතන සිරිගුණසිංහ කවියාත් යොදා ගන්න මේ භාෂාවේ පඬිහුළු අත්තෙන් කියන රූපකේ නිරූපණය වෙන්නේ කුමක්ද? මේ පඬිවරු කිව්වේ එදා හිටිය ඒ සිදුහත් කුමාරයාට හමු වුණු ආලාර කාලාම උද්දකාරාම පුත්ත යන පඬිවරු. මේ පඬිවරු මේ සිදුහත් කුමාරයා හමු වන අවස්ථාවේ මහා උසස් අෂ්ට සමාපatti පංචාභිඥා වැනි උසස් ධ්‍යාන මට්ටම් වලට එළඹ සිටි පඬිවරු. මේ පඬිවරු ඒ ලබා සිටි ඒ ධ්‍යාන මට්ටම් වල අවසාන ප්‍රතිඵලය තමයි විවිධ බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලැබලා මේ බ්‍රහ්ම ලෝකවල ඉතා දීර්ඝ කාලයක් සමාධි සුවයෙන් විසීම. නමුත් සිදුහත් කුමාරයා අපේක්ෂා කළේ එවැනි තැනකින් නතර වීම නෙවෙයි. ඒකට හේතුව තමයි සිදුහත් කුමාරයාට අවශ්‍ය වුණේ මේ තෘෂ්ණාවෙන් තමන්ගේ සිත බැඳී තිබෙන තත්වයෙන් සිත මුදවා ගැනීම. ඒ තෘෂ්ණාව සිත තුළ පවතින තාක් මිනිසෙකුට සැපතක් අත්වෙන්නේ නැහැ කියන ධර්මතාවයේ සිදුහත් කුමාරයා වටහාගෙන තිබ්බා. නමුත් මේ කියන පඬිවරු උසස් බ්‍රහ්ම ලෝකවල සමාධිසුව වින්දාට මේ සමාධින් පිරිහි යාමෙන් පසුව නැවතත් සත්වයෙකුට අත්විය හැකි අන්ත දුක්ඛිත ඉරණම් වන සතර අපා දුක්ඛයන් වල දුක් විඳින්න සිදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ අර ධානයන් පිරිහුණු ගමන්ම සතර මහා අපායන්ට වැටෙන්නට පුළුවන්. ඒ වගේම මිනිස් ලෝක වෙනත් ආත්ම භාවයන් වල ඉපදෙන්නට පුළුවන්. ඒ කියන්නේ
එහෙම ඉපදෙනවා කියන්නෙම තණ්හාව සහ මුලින් නැති බව. මෙන්න මේ தત્ත්වය වටහා ගත්ත සිදුහත් තවුසා. ඒ නිසා මේ සිදුහත් තවුසාට වැටහෙනවා මේ ගුරුවරුන් ළඟ ඇත්තේ සත්‍ය පිළිබඳව අවබෝධයක් නෙමෙයි. එහෙම නැත්නම් මේ තණ්හාව සහ මුලින් නැසන අවබෝධයක් නෙමෙයි. ඒක යම් පමණකට තද කර තැබූ හරියට අර සර්පයකු පෙට්ටියක දාලා වහලා තියෙනවා වගේ මේ පෙට්ටිය ඇරපු විගස අර කලින් තිබ්බාටත් වඩා සැරපරුස විදිහට ඒ සර්පයා දෂ්ට කරනවා. අන්න ඒ වගේ තත්වයක් තමයි මොවුන් තෘෂ්ණාව පාලනය කරගෙන හිටියා යම් තාක් දුරකට. නමුත් ඒවා නැවත මතුවන සුළුයි. ඉතින් ඒ නිසා තමයි සිදුහත් තවුසා මේ පඬිවරුන්ගේ ඥාන සම්භාරය ආලෝකය ලබා දෙන. එහෙම නැත්නම් නිවන කරා මඟ පෙන්වන්නා වූ දහමක් විදිහට නොසලකා හැරියේ. මේ කියන්නා වූ දීර්ඝ අදහස් මාලාව තමයි කවියා කැටිකොට අපිට මේ දක්වන්නේ පඬිහුළු අත්තෙන් දුන්නත් එලියක් කියලා. ඉතින් මේ එළිය කණා මැදිරියෙක් මෙන් අඳුරු අවිද්‍යාකාශේ මොහොතින් නැවතත් අඳුරින් වැසී යනවා. මෙතනත් ප්‍රබල රූපකාර්ථයන් යොදා ගන්නවා. අඳුරු අවිද්‍යා ආකාශය වගේ. ඒ වගේම අලුත්ම උපමාවක් යොදා ගන්නවා. මෙතෙක් කල කවියන් යොදා නොගත්ත කණා මැදිරියෙක් මෙන් කියන. එතකොට අර කිව්ව පඬිවරුන්ගෙන් ලැබිච්ච එළිය, මේ සත්‍ය අවබෝධය සඳහා ලැබිච්ච එළිය මඟ පෙන්වීම හරියට කණා මැදිරියෙක් වගේ පුංචි එළියක් පමණයි. ඒ සත්‍ය පිළිබඳව පුංචි දැක්මක් ඇති වෙලා නැවතත් අඳුරින් අවිද්‍යාවෙන් වැහිලා යන අවබෝධයක් විතරයි. ඉතින් ඒ නිසා ඒක පළක් නැති බව සිදුහත් බෝධිසත්වය වටහා ගන්න. ඒ නිසා නැවතත් සිදුහත් තවුසානන් අඳුරේ තනි වෙනවා. ඒ කියන්නේ නැවතත් අවිද්‍යාවේම පසු වෙනවා. ඔහුට මේ අවිද්‍යාවෙන් ගැලවී යන්නට හැකි වුණේ නෑ මේ තවුසන්ගේ මේ හුළු අත්තකින් සමාන එලියක් ලැබුණට. ඉතින් මේ එළිය හොයන සිදුහත් තවුසානන්ට, ඒ කියන්නේ නිර්වාණය ලබා ගැනීම සඳහා විහිසෙන සිදුහත් තවුසානන්ට පාර පෙන්වන්නේ නේරංජරා ගඟ අයිනට අවසානයේ කිසිදු පුද්ගලයෙකු නෙවෙයි, අන්ධකාරයයි. මෙතන මේ අන්ධකාරය කිව්වේ අවිද්‍යාවමයි. ඒ අවිද්‍යාවම පාර පෙන්නවා කිව්වේ අර කියපු පඬිවරු ළඟත් තිබුණේම අවිද්‍යාවනේ. ඒ නිසා සිදුහත් කුමාරයාට වටහා ගන්නට ලැබුණා මේ මොවුන් ළඟත් ඇත්තටම තියෙන්නේ අවිද්‍යාව බව. ඒ නිසා තමයි අවිද්‍යාවම සිදුහත් තවුසානන්ට නේරංජරාව වෙත යන්නට, ඒ කියන්නේ මේ සත්‍ය සොයායන ගමනට පිවිසෙන්නට මඟ පෙන්වා කියලා. ඊළඟට නේරංජරාවෙන් යා යුතුය එගොඩ වී, නේරංජරාවෙන් යා හැකිද එගොඩ වී. දැන් මේ ඕනෑම බුද්ධිමතෙකුට අභිලාෂයක් තියෙනවා. ඉතින් සිදුහත් කුමාරයා කියන්නේ මහා බුද්ධිමතෙක්. දැන් මෙතනින් නිරූපණය වෙන්නේත් ඒ කියන යම්කිසි බුද්ධිමතෙකුට අභිලාෂයක් ඇති වුණාම ඇතිවෙන ස්වභාවික සිද්ධියක්. ඒ තමයි මේ සිදුහත් බෝධිසත්වයන්ගේ අභිලාෂය තමයි මේ නේරංජරාවෙන් නෙගොඩ වී යාම. නමුත් ඔහුගේ සිතේ ඇතිවෙනවා චකිතයක්. ඇත්තටම යා හැකිද මා හිතන විදියට. දැන් මෙතන කියන්නේ මේ ගඟෙන් ඈතර වීම විතරක් නෙමෙයි. ගඟෙන් ඈතර වියාම මහා පුදුම කාර්යයක් නෙමෙයි. මේකත් ප්‍රබල සංකේතයක්. මේ සිදුහත් කුමාරයාගේ පරම අභිලාෂය නේරංජරාවෙන් නෙගොඩ වී යාම නම් ඒක මේ තරම් උත්කෘෂ්ට, මේ තරම් මහා අමාරුකාර, මේ තරම් මහා දුෂ්කර කාර්යයක් වෙන්නේ නැහැ. මේ වගේ භෞතික ගමනක් යන්න නෙවෙයි සිදුහත් කුමාරයා අබිනික්මන් කළේ. සිදුහත් කුමාරයා අබිනික්මන් කළේ ඇත්තටම මේ සංසාර දුකින් අත මිදී නිවන් පසක් කර ගැනීම සඳහා. එහෙම නැත්නම් මේ මනසේ තිබෙන්නා වූ තණ්හාවෙන් සහ මුලින් ඉවත් වීම සඳහා. දැන් සිදුහත් තවුසානන්ටත් මේ ගමන ඇත්තටම දැන් අර ගුරුවරු පඬිවරු හමු වුණා. ඔවුනුත් මහා කාලයක් දුක් විඳ තමයි ඒ තත්වයන් අත් කරගෙන තියෙන්නේ. ඉතින් ඔවුන්ටත් ඒ තත්වය ලබාගත නොහැකි වුණා නම් මාහට මේ තත්වය ලබාගත හැකිද කියන චකිතය තමයි සිදුහත් තවුසානන්ගේ මනසේ ස්වරූපයෙන් මේ සිරිගුණසිංහ කවියා පාඨකයා වන අපට ප්‍රකට කරන්නේ. ඒ සඳහා තමයි මේ මහා දීර්ඝ කතාන්දරයක්, මහා බුද්ධිමතෙකුගේ චින්තනය, එහෙම නැත්නම් සිතුවිලි රටාව නිරූපණය කිරීමට කවියා මේ භාෂාව මනාව පද යෝජනය තුලින් සාර්ථකව යොදා ගන්න ආකාරය තමයි
කවියාගෙන් මේ අපිට ප්‍රකට වෙන්නේ. දැන් ඉතින් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ පුංචි කාලය පැය භාගයක් විනාඩි 40ක් වැනි කාලය මේ විදිහට පාඩමට සවන් දීගෙන සිටීමට කොයිතරම් අපහසුද. මේ අපහසුතාවය මේ තරම් නම් ජීවිතයේ අනිකුත් පුංචි පුංචි අවශ්‍යතා ඉටු කරගන්නේ නැතුව මේ පුංචි කාලයක් එක තැනකට වෙලා ඉන්න එක. ඉතින් සිදුහත් බෝධිසත්වයන්ට කොයිතරම් අපහසුතාවයක් වෙන්නට ඇද්ද ජීවිතයේ සියලු සැප සම්පත් අතහැරලා යන ගමන. දැන් බලමු අපි ඊළඟට කවියා මොකද්ද ප්‍රකාශ කරන්නේ කියලා. මගේ මුළු ජීවයම හැරදමා මැදියමේ නේරංජරාවෙන් එගොඩ වී යන්නටයි මා මෙතෙක් දැඟලුවේ. දැන් මේ විදිහට සැකයක් ඇති වුණත් දැන් නැවත ආපසු හැරිය නොහැකි. ඒකට හේතුව තමයි සිද්ධාර්ථ තාපසයාණන් වහන්සේ දැඩි අදිෂ්ඨානකින් තමයි මේ අභිනිෂ්ක්‍රමණය කළේ. මේ ගිහිගේ අතහැර ආවේ. දැන් ආපසු හැරී යා නොහැකි. නමුත් මගේ මුළු ජීවයම හැරදමා මැදියේ නේරංජරාවෙන් ගොඩ වී යන්නටයි මා මෙතෙක් දැඟලුවේ. ඒ කියන්නේ මේ අවස්ථාව දක්වා උත්සාහ කළේ මේ නේරංජරාවෙන් ගොඩ වී යන්නට. ඒ කියන්නේ මේ දුකින් අත මිදීමට. නමුත් දැන් මේ ගමන නැවත හැරී ආපසු යා නොහැකි. දැන් මෙතන මේ නිරූපණය වෙන්නේ සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ හිතේ මේ අවස්ථාවේ ඇතිවන ඒ සිතිවිලි ධාරාවන් ඝට්ටණය වන ආකාරය, ඒ පැතිවලට අදින ආකාරය, තමාගේ ගිහි ගෙදර පැත්තටත් තමාගේ පරමාභිලාෂය වන ඒ නිර්වාණය උදෙසාත් යන ගමන අතර මේ සිතිවිලි දෙපැත්තට අදින ආකාරය තමයි නිරූපණය වෙන්නේ. ඒවා හොඳින් නිරූපණය වන අවස්ථාවක් තමයි මේ පදවලින් ඉදිරිපත් කරන්නේ. ජීවිතය ගොරවමින් කෙල පෙරා නිරුවතින් වැතිරගෙන සිරි යහන පල්ලේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ. දැන් මෙතන කවියා ඊටම දක්ෂ විදිහට මේ ගිහි ජීවිතය පිළිබඳව සිව්දුහත් කුමාරයාගේ සිතේ පළපදියම් වෙලා තිබිච්ච කලකිරීම, ජුගුප්සා ජනක බව, පිළිකුල් සහගත බව මනාව නිරූපණය කරන්න හොඳින් ගැලපෙන ජුගුප්සා ජනක පද ඝටනාවක් මනාව යොදා ගන්නවා. මේ පද තමයි මේ තියෙන්නේ. කෙල පෙරා නිරුවතින් වැතිරගෙන සිරියහන පල්ලේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ. මේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ කියන්නේත් අලුත්ම උපමාවක්. මෙතෙක්කල් කාව්‍ය ලෝකේ යොදා නොගත් උපමාවක් තමයි මේ ගුලිව කුණු පණුවන් ගොඩක්සේ කියන උපමාව. ඒ කියන්නේ මේ ගී නැටුම් හැම ඉවර කරදා පැලේ විවරව මරණයෙන් මධ්‍යම රාත්‍රියේ අවදි වුණාන් පස්සේ සිදුවත් කුමාරයා තමා ඉදිරියේ විවිධ රැඟුම් පෑ ඒ සුන්දර යුවතියන් මේ කාන්තාවන් දකින ආකාරය තමයි මෙතනින් කවියා නිරූපණය කරන්නේ. ඒ වගේම තමයි ජුගුප්සා ජනක රස භාවයන් පාඨකයා තුලත් උපදින ආකාරයට තමයි කවියා මේ වචන යොදාගෙන තියෙන්නේ. සිදුහත් කුමාරයාගේ සිතිවිලි එහෙම නැත්නම් ගිහි ජීවිතයේ කෙරෙහි තිබුණා වූ කලකිරීම, පිළිකුල ප්‍රකට කරන සිතිවිලි කවියා අපට ඉදිරිපත් කරන්නේ. මේ විදිහට සිටියේ කවුද? ගී නැටුම් හැම ඉවර කරදා පැලී විවරව මරණයෙන් නිදන අන්තපුරය. මේ අන්තපුරේ කාන්තාවන් තමයි මේ විදිහට නිදාගෙන ඉන්නවා. කවියා සිදුහත් කුමාරයාගේ සිතිවිලි ආකාරයට නිරූපණය කරන්නේ. දැන් මෙන්න මේ කියන අන්තපුරය හැරදා, බිරිය හැරදා, පුතුද හැරදා නමුත් මැදියමේ ඒ මගේ එක ජීවයයි. සිරිගුණසිංහ කවියා හොඳින් නිරූපණය කරනවා සිදුහත් තවුසානන්ගේ මනසේ එදා පැවති ස්වරූප. ඕනෑම අයෙකුට තමන්ගේ භෞතික වස්තු සම්පත් ශාරීරිකව අතහැරලා කලක් පිටතකට විහිල්ලා ජීවත් වෙන්න පුළුවන්. එසේ නමුත් එහෙම වුණත් කිසිම මිනිසෙකුට පහසු නෑ මනසින් තමන්ගේ ඒ බැඳීම් වලින්, තමන්ගේ දරුවන්ගෙන්, පිරියගෙන්, ඒ පවුල් දිවියෙන් මේ ජීවිතේ ගොඩනගා ගත්තා වූ ඒ වස්තු සම්පත් වලින් ඈත්ව සිටීමට. ඒ తත්වය තමයි, ඒ පොදු ස්වභාවය, ඒ පොදු මානසික ස්වභාවය තමයි කවියා මේ විදිහට අභිනික්මන පද්‍ය පන්තියේ නිරූපණය කරන්නේ. මේ විදිහට සිදුහත් තවුසානන්ගේ මනසේ ඇතිවන ඒ චෛතසික ගැටුම අති ප්‍රබලව නිරූපණය වන්නේ පාඨකයාගේ භාවයන් ප්‍රකම්පණය වන පරිද්දෙන්. ඒ කියන්නේ පාඨකයාගේ මනසටත් දැනෙනවා මේ සසරින් මිදී යාමේදී, එහෙම නැත්නම් මේ අපේ වස්තු සම්පත් හැර යාමේදී අපේ මනසේ ඇතිවන ගැටුම්කාරී తত্ত্বය. නේරංජරාවෙන් එගොඩ ගොඩ ගොඩ ගැහි සුදු පැහැය බබළුවාගෙන ඇත්තේ ආලෝකයයි කියා උන් කී නිසා
හැර දමා ආමි මම අඳුරේකැයි කී දිවිය. කුමක් සඳහාද මේ ගමන ආවේ කියලා සිදුවත් අවුසා. නේරංජරාවෙන් නෙගොඩ තියෙන සුදු පැහැය බබළුවාගෙන තියෙන ආලෝකය හොයාගෙන තමයි. මොකද්ද මේ සුදු පැහැය බබළුවාගෙන තියෙන ආලෝකය? ඒ අවිද්‍යාවෙන් තොර වූ නිර්වාණය සුදු පැහැ බබළුවාගෙන කියලා කිව්වේ ඒ නිර්වාණයෙහි පවිත්‍රභාවය, පාරිශුද්ධත්වය, සාන්ත භාවය. ඉතින් මේ කියන පරමාභිලාෂය ඉටු කර ගැනීමට තමයි අඳුරකයි කී දිවිය අතහැර ආවේ. ඒ කියන්නේ අවිද්‍යාව අතහැර ආවේ. පරදු කලේ මේ දිවිය දිනන්නට ඒ එළිය. ඉතින් ඒ කියන ආලෝකය එහෙම නැත්නම් මේ නිවන කියන සාන්ත සුවය ලබා ගැනීමට තමයි තමාගේ අර කම්සප පිරි ජීවිතය පරාද කලේ අතහැර දැම්මේ. නොඑක් හැඩරුව පපා දහසක් රැඟුම් මිහිරිගී නාදයෙන් ඇඟේ එල්ලුන නමුත් ජීවිතය හඬ නගා ගසාදා පැත්තකට මැදිය මේ කළුවරේ කළෙමි මහාබිනික්මන. මේ සිදුහත් කුමාරයා මහාබිනික්මන කළ ආකාරය මෙතන නිරූපණය කරනවා. අපි අර කලින් සඳහන් කරපු කතා ටිකමයි විවිධාකාරයේ හැඩරුව, විවිධ රූප, මිහිරිගී නාද, මේ පස්කම් සුව. ඒ කියන්නේ මේ අපගේ පංච ඉන්ද්‍රියන් පිනවන. දැන් ඇසට රූප, ඒ වගේම මිහිරි නාද කනට. මෙන්න මේ විදිහට විවිධ ස්පර්ශ ශරීරයට මේ ඇඟේ එල්ලෙන නමුත් කියලා කියනවා. ඉතින් මේ සියලු දේවල් නිරූපණය වෙන්නේ මේ පස්කම් සුවපිරි ජීවිත. මේ ජීවිතය සිදුහත් කුමාරයා අතහැර යන්නේ කොහොමද? ජීවිතය හඬනගා ගසාදා පැත්තකට. මේ කියන භාවපූර්ණ අදහස් කැටි කොටගත් භාෂාවක් කවියා යොදාගෙන තමයි මේවා ඉදිරිපත් කරන්නේ. මෙතනින් ප්‍රකට කරනවා මේ හඬ නගා ගසාදා පැත්තකට කියන්නේ මේ පස්කම් සුව මේ හිත වෙලා ගන්නවා. මේ හිත දැඩිව වෙලාගෙන ඒවා අතහැර යාමට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ කියන්නේ ඇත්තටම මිනිස් සිතක පස්කම් සුවවලට තියෙන බැඳීම කොයිතරම්ද කියන එක. දෙපා බැඳ තිබූ මගේ ජීවිතේ දම් වැලත් බිඳ දමා ණයටගත් අසුපිටින් ආමි වේගයෙන්. දැන් මෙතන ශබ්ද මහදූරින් උතු මේ ණයටගත් අසුපිටින් ආමි වේගයෙන් වගේ ශබ්ද රසය මතුවන ආකාරයට තමයි කවියා මේ අවස්ථාව නිරූපණය කරන්නේ. දෙපා බැඳ තිබූ මගේ ජීවිතයේ ධම්මලත්. මෙතන ප්‍රබල රූපකයක් ජීවිතයේ ධම්මල කියන වචන වලින් ප්‍රකට වෙන්නේ. මෙතන මේ ජීවිතයේ ධම්මල කියන්නේ අත්‍තරම කොයිතරම් දුරට ජීවිතයට සිටිවිලි මිනිසාගේ පුහුදුන් පුතජන මිනිසාගේ සිටිවිලි බද්ධ වී තිබෙන තරම ඒවා කඩා දැමිය නොහැකි පරිදි මහා ශක්තිමත්ව ඊටාම ප්‍රබලව මිනිසාගේ සිතත් සමග සිතිවිලි සමග බද්ධව තියෙන ආකාරය තමයි නිරූපණය වෙන්නේ. ඇත්තටම මේ තරම් දිගට මේ පද්‍ය පන්තියෙන් ගලාගෙන යන්නේත් මේ අත්දැකීම ඊටාම අති විශාල අත්දැකීමක් නිසා. මේ සිතිවිලි ටික නිරූපණය කරන්නට මෙවන් භාෂාවක් යොදා නොගත්තා නම්, රූපකාර්ථ පිරි සංකේතාර්ථ පිරි භාෂාවක් යොදා නොගත්තා නම් කවියාට මේ පද්‍ය පන්තිය මේ ආකාරයට අවසන් කරන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. බුද්ධි යල් වතුර ඉරක් ගෙල වටේ ගා ජීවිතේ හිස රැගෙන දුනිමිදන් ලබන්නට එගොඩ ගොඩ ඇති එළිය හදවතේ පුලිඟු ඇස් උගුල්වා දුනිමිදන්. දැන් මේ සඳහන් කරන්නේ පෙර ආත්ම භාවවල සිදුහත් බෝධිසත්වයන් වහන්සේ පාරමිතා ධර්ම පුරණ ඒ භවයන් වල ඒ සිදු කළා වූ කැපකිරීම පූර්ණය කළා වූ ඒ පුණ්‍ය ධර්මයන් තමයි මේ ප්‍රකට කරන්නේ. ඇස් දන් දීම, ඒ වගේම හිස දන් දීම, තමාගේ දරුවන් දන් දීම, මේ විදිහට විවිධාකාරයේ ගුණ සම්භාරයන් පුරණ ආත්ම භාවවල ඒ සිදුවත් බෝධිසත්වයන් වහන්සේ කළා වූ කැපකිරීම බොහෝමයක් තිබුණා. නමුත් මේ සියල්ල කවියා ඊටාම කෙටියෙන් සඳහන් කරන්නේ ප්‍රබල රූපකාර්ථ යොදා ගනිමින්. ඒ ප්‍රබල රූපකාර්ථ තමයි මෙතන දකින බුද්ධියේ ඇල් වතුර ඉරක් ගෙල වටේ ගා. ඒ වගේම ජීවිතේ හිස රැගෙන හදවතේ පුලිඟු ඇස්. මෙන්න මේ කියන ප්‍රබල රූපකාර්ථ යොදාගෙන තමයි කවියා බෝධිසත්වයන් වහන්සේගේ ඒ පෙර ආත්ම භාවයන්ගේ කළා වූ ගුණධර්ම පූර්ණයන්, ඒ කියන්නේ දාන සීල භාවනා ආදී ගුණධර්ම සම්පූර්ණ කරපු හැටි ප්‍රකට කරන්නේ. ජීවිතේ හැම සැපත හැම රසම ජීවිතේ බුද්ධියේ පූජකට ඇඹෙනි කොට දුනිමිදන්. දැන් මෙතනත් තියෙන්නේ ප්‍රබල රූපකාර්ථ යොදාගෙන බුද්ධියේ පූජකට ඇඹෙනි කොට දුනිමිදන් වගේ. දැන් මෙතනින් ප්‍රකාශ කරන්නේ ඇත්තරම ජීවිතේ සියලුම සැප සම්පත් කියලා සාමාන්‍ය ලෝකේ පුහුදුන් මිනිසා යම්කිසි සැප සම්පතක් ගැන සඳහන් කරනවා නම් ඒ කියන සියලුම සැප සම්පත් අතහැරියා කුමක් ඉදිරියේද? බුද්ධියේ ඉදිරියේ. තමාගේ ඥානයේ ඉදිරියේ තමයි මේ සියල්ල අතහැරි.
ඒ ඥාණයට 16ක් කොට එහෙම නැත්නම් මැබෙනියක් කොට තමයි දන් දුන්නා කියන්නේ සියල්ල අතහැරියා කියන දෙයයි. මෙතන සඳහන් කරන්නේ ඒ දන් දීම් සිදු කළේ ඇත්තටම මේ බුද්ධිය මේ ඥාණය මෙහෙවා කියන අදහස තමයි මෙතනින් ප්‍රකට වෙන්නේ. අලුය මේ කෙල ලෙසින් ජීවිතය විසිකෙලිමි. නේරංජරාවෙන් නෙගොඩ සදාකල් නොමැරී ඇති ජීවයක් ලබන්නට මා ඉලිප්පුණු නිසා. සිරිගුණසිංහ කවියා පද්‍ය පන්තිය අවසන් කරන්නේ මෙන්න මේ ආකාරයට. දැන් තමයි සඳහන් කරන්නේ කවියා මොකටද මේ තරම් කැපකිරීම කළේ? මේ කැපකිරීම කළේ ඒ කියන්නේ ජීවිතය විසි කරලා දාන්නේ මේ ජීවිතේ විසි කරාට මේ ජීවිතය අතහැරපු ආකාරය කවියා ඉදිරිපත් කරන ආකාරය අලුයේ මේ කෙල ලෙසින් යනුවෙන් අපේ ජීවිතේ පිළිකුල් සහගතම දෙයක් වන මේ අලුයේ මේ කෙල කවියා මේ අවස්ථාවේ යොදාගෙන තිනවා. ඒකිනුත් පැහැදිලි කරන්නේ ඇත්තටම සිදුහත් කුමරාගේ සිතේ ගිහි ජීවිතය පස්කම් සුව පිළිබඳව ඇති වුණා වූ ජුගුප්සා ජනක පිළිකුල් සහගත හැඟීම තමයි මේ විදිහට නිරූපණය කරන්නේ. මේ සියල්ල දැන් මේ මෙතන යොදා ගන්න අලුයේ මේ කෙල ලෙසින් කියන්න යෙදුමත් කාව්‍ය ලෝකයේ මෙතෙක් කල යොදාගත්ත අලුත්ම උපමාවක්. එතකොට මේ විදිහට නවම උපමාවන් රූපකාර්ථ ප්‍රබල සංකේතාර්ථ යොදා ගනිමින් මේ වගේ භාව පූර්ණ භාෂාවක් යොදාගෙන තමයි කවියා මේ සිදුහත් අවසානංගේ සිටිවිලි නිරූපණය කරන්නේ. මේ විදිහට ජීවිතයේ විසිකලේ නේරංජරාවෙන් නෙගොඩ සදාකල් නොමරී ඇති ජීවයක් ලබන්නට මා ඉලිප්පුණු නිසා. දැන් මේ ජීවයක් ලබන්නට කියන්නේ වෙනත් ජීවිතයක් ලබන්න යනවා කියන එක නෙමෙයි. නැවත උපතක් ලබන්නට යනවා කියන එක නෙමෙයි. මෙතන ජීවිතයක් කියන්නේ ඇත්තටම අපි කියන විදිහේ උපතක් ජීවිතයක් ලබන්නට නෙමෙයි. මේ කියන්නා වූ මෙතෙක් කල සඳහන් කළා වූ මේ සංසාර දුකින් අත මිදීම සඳහා එහෙම නැත්නම් නිර්වාණය කියන්නා වූ ඒ සාන්ත සුවය අත්පත් කර ගැනීම සඳහා තමයි ඒ පිවිතුරු නිවීම අත්පත් කර ගැනීමට පෙළඹුණු නිසා තමයි මේ විදිහට අලුය මේ කෙල ලෙසින් ජීවිතය විසිකලේ කියලා සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ එදා සිතෙහි නැගුණු සිටිවිල්ල නිරූපණය කරමින් කවියා මෙන්න මේ විදිහට මේ පද්‍ය පන්තිය අවසන් කරනවා. ඉතින් මේ සිරිගුණසිංහ කවියා සිදු කළේ ඇත්තටම චිරාගත පුරාණෝක්තියක් පැරණි සම්භාව්‍ය භාෂාව සහ වර්තමාන භාෂාව එකට මුසු කරගෙන උපමා කරලා නිමා කරන්න බැරි සිදුහත් බෝධිසත්වයන් වහන්සේගේ සිතුවිලි සමුදාය පාඨකයා වෙත ගෙන ඒමට පාඨකයාට හඳුන්වා දීමට ගත්ත උත්සාහය වුණත් ඇත්තටම මේ නිරූපණය කරන්න හැකි වෙලා තියෙන සිදුවත් කුමාරයාගේ මේ නිරූපණය කිරීමට උත්සාහ ගත්තේ සිදුවත් කුමාරයාගේ සියලුම සිතිවිලි නෙමෙයි. ඒ සිතිවිලි වලින් අංශු මාත්‍රයක්. නමුත් සාර්ථකව පාඨකයා වෙත ගෙන ඒමට සංකීර්ණ අත්දැකීම් සමුදායක් මේ විදිහට පාඨකයා වෙත ගෙන ඒමට සිරිගුණසිංහ කවියා ගත්ත සාර්ථක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි අපි මේ අභිනික්මන නැමැති පද්‍ය පන්තියෙන් අද්දුටු වේ. කතුවරයාගේ ජීවන දෘෂ්ටිය විදිහට අපිට මේ පද්‍ය පන්තිය පුරාවට හඳුනා ගන්නට ලැබෙන්නේ මිනිස් මනසේ සිටිවිලි ඒකීයව තබා ගැනීමේ දුෂ්කරතාව කොයිතරම්ද කියන කාරණය. දැන් මේ විදිහට ජීවිතය කෙරෙහි දැඩි බැඳියාවක් පවතින මේ මිනිස් මනස නිරූපණය කිරීම සඳහා අභිනික්මන කියන පද්‍ය පන්තියේ යොදාගත් සිරිගුණසිංහ කවියාණන් මේ වස්තු විෂය පාඨකයා වෙත ගෙනීම සඳහා යොදාගත් භාෂාව මනා උපකාරයක් වුණා. මේ යොදාගත් භාෂාව ප්‍රධාන වශයෙන්ම සම්භාව්‍ය භාෂා ව්‍යවහාරය හා වර්තමාන ව්‍යවහාරයේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදලා වෙන්කර හඳුනා ගන්නට පුළුවන්. සම්භාව්‍ය භාෂා ව්‍යවහාරය මේ අභිනික්මන කියන පද්‍ය පන්තියේ සිරිගුණසිංහ කවියාණන් විසින් යොදාගත් බවට උදාහරණ තමයි මේ පද්‍ය පන්තිය පුරාවට විහිදෙන නේරංජරාව, අභිනික්මන, අවිද්‍යාව, අන්ධකාරය, අන්තఃපුර, ආලෝකය වැනි වදන් සම්භාව්‍ය භාෂා විවහාරය සිරිගුණසිංහ කවියා යොදාගත් බවට උදාහරණ. මේ වදන් වලට අමතරව තියෙන අනෙක් සියලුම වදන් පාහේ
වර්තමාන ව්‍යවහාරයෙන් තමයි උකහාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි මේ සිරිගුණසිංහ කවියා මේ පද්‍ය පන්තිය නිරූපණය කිරීමේදී නිදහස් ආකෘතිය යොදාගත්තා. ඒකට හේතුව තමයි අපි කලිනුත් සඳහන් කරපු ආකාරයට එලිසමය හා සම්මත කවිබස යොදාගත්තා නම් මෙවැනි සංකීර්ණ අතීත සංසිද්ධීන් නිරූපණය කිරීමට මේ භාෂාව ප්‍රමාණවත් නැති නිසා. ඒ වගේම වර්තමාන සමාජ ප්‍රශ්න නිරූපණය කිරීමටත් ඇත්තටම මේ එලිසමය වගේ සම්මත කවිබසට සීමා වුණා නම් හිර වුණා නම් කවියාට මේ විදිහට අපූර්ව කවි සංකල්පනා බිහි කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ කවි සංකල්පනාවන් निराවුල්ව තමාගේ මනසේ කවියාගේ මනසේ මැවිච්ච ආකාරයටම පාඨකයාට ප්‍රබලව ගෙනීමට හැකියාව නොලැබී යන්නට තිබුණා. ඊට අමතරව ප්‍රබල රූපක යොදා ගැනීම අපි පද්‍ය පන්තිය පුරාවටම දැක්කා. කිහිපයක් මෙතන සඳහන් කරමු. අපි පාණ්ඩිහුළු අත්ත, ඒ වගේම ජීවිතයේ ගොරවමින්, ජීවිතයේ ධම්මලක් වැනි අපි කලින් ඒවා සඳහන් කරා. ප්‍රබල සංකල්ප රූප ගත්තොත් සුදුසිනාවෙන් පිරුණු වගේ ප්‍රබල සංකල්ප, ඒ කියන්නේ සාල අදහස් ප්‍රමාණයක් ගොනු කරලා වචන කිහිපයකින් ප්‍රකාශ කිරීමේ ක්‍රමය සිරිගුණසිංහ කවියාණන් අනුගමනය කළා.